දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී ආයිබෝවන් සෝදාසනක් සුබ දවසක් ප්‍රේමතුන්ගේ ඔබ හැමදෙනාටම අදත් සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි ඔබට කතා බහ කරන්නේ අලුත් දවසක් අලුත් සතියක් ඒ වගේම බලාපොරොත්තු පිරුණු දිනයක් සතියක් ඔබට හැමදෙනාටම අද අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන තවත් වැදගත් මාතෘකාවක් මේ ගෙවන කාලේ ගෙවමින් සිටින කාලේ සහ එළමන කාලයත් එක්ක ඔබට දැනුම ඉතාමත් වැදගත් ඒ නිසා අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා එන්නත් කරන්නේ මතින් ගොඩනැගෙන රටේ ඉදිරි ගමන පිළිබඳව. අපි කොහාටද යන්නේ? අපේ අරමුණ මොනවද? අපි කොහොමද කොවිඩ් තත්ත්වයන් පසු කරමින් ඉස්සරහට යන්නේ මේ කියන කාරණේ ගැන. ඒ ගැන වඩාත් දැනුම්වත් කතා බහ කරන්න අපි ආරාධනය කළා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ ප්‍රසවාපති විශේෂඥ වෛද්‍ය සොරන්ත පෙරේරා වෛද්‍යතුමාට සුබෝදෑසනක් ආයුබෝවන්. සුබෝදෑසනක්. ඇත්තටම දැන් අපි මේ කතා බහ කරමින් ඉන්නේ මේ ලෝකයේත් රටත් අපි ඔක්කොම එකට කොවිඩ් සංගතයට මුහුණ දුන්නා. එනිසා අපි පළමු බලවන්න කැමති අද අපි ඉන්න තත්ත්වය වෛද්‍යතුමා මොකක්ද අපේ රටේ? අපි මේ ගැන කතා කරනකොට මුලින්ම අවධානය යොදුවොත් ගෝලීය තත්ත්වය කොහොමද කියලා මේ වෙනකොට 400 මිලියන 423ක් වාර්තා වෙනවා COVID-19 වසංගත තත්ත්වයේ රෝගවලට ගොදුරු වෙලා. ඒ වගේම මරණ සංඛ්‍යාව මිලියන 5.8 වෙනවා 8ක් වෙනවා. මොකද මුලින්ම පුරෝකථන තිබ්බේ මිලියන 4 තමයි. නමුත් ඒ ඉලක්කෙත් අපි පසු කරලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම ලංකාව ගත්තොත් ලංකාවේ කොවිඩ් තීන බවට තහවුරු කරලා තිනවා 63000 ගානක රෝගීන් සංඛ්‍යාවක්. ඒ වගේම මරණ සංඛ්‍යාව 15994ක් වෙනවා. එතකොට මේකෙන් පේනවා ගෝලීය තත්ත්වය කොතනද ඉන්නේ, රටක් හැටියට අපි කොතනද ඉන්නේ. සමහරක් වෙලාවට මේ විශේෂයෙන්ම මේවා ඇවිල්ලා ඔක්කොම COVID-19 තත්ත්වයේ රෝගයට ගොදුරුන බවට තහවුරු කරපු සංඛ්‍යාවල්. නමුත් අපි සියලුම සංඛ්‍යාවල් ගත්තොත් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔව්. තහවුරු නොකළ රෝගීන් ඕන තරම් ඉන්න පුළුවන්. ඒ කාරණේ තමයි වැදගත්. හැබැයි දැන් මේ වන විට අර පැවති තත්වයෙන් මේ දක්වාපු ගමන ලංකාව. එහා බැලුවොත් කොයි වගේ වර්තමාන තත්ත්වයක්ද මොකද අපි දැක ගෙවුණු කාලේ අපි රටම වහගෙන නැත්නම් දැඩි පීඩාකාරී තත්වයකට මුහුණ දුන්නා. එතකොට ඒ වගේ කාලයක ඉඳලා මේ ආපු කාලේ දිහා බලද්දී කොහොමද අපිට ගැන කතා කරන්න පුළුවන්? මේකේ අතීතය දිහා බැලුවම විශේෂයෙන්ම හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්ත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 30 වෙනි දින තමයි චීනයේ හුබෙයි පළාතෙන් වූහාන් නගරයෙන් වාර්තා වුණේ. 2020 ජනවාරි 7 වෙනි දින එම වසංගත තත්ත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනාගත්තා. ඒ වගේම 2020 ජනවාරි 30 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශයට පත් කරා. ඒ වගේම පෙබරවාරි 11 වෙනි දින රෝගයේ කෙටි යෙදුම ලෙස COVID-19 හඳුනා දුන්නා. ඒ වගේම ගෝලීය වසංගතයක් ලෙස නම් කරා. අපි මේකේ සාමාන්‍ය ගත්තා මේක හැදෙන්නේ COVID-19 කියන මේ වෛරසය හන්ද. ඒ වගේ මේකේ බීජෞෂධ කාලය සති 2-14ක් වෙනවා. එතකොට මේ පටන් ගත්තේ ඇත්තටම 2020 මුල් භාගයේ ජනවාරි වල. එතනදී අපි දැක්කා පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල, හතරවෙනි රැල්ලක් ආවද නැද්ද ඒක විවාදගතයි. නමුත් අපි දන්නවා අපි මෙහිදී වූහාන් වෛරසය කියලා මුලින්ම අපි ඒක නම් කරා මුල්ම ප්‍රභේදය. ඊට පස්සේ අපි ඩෙල්ටා වෛරසය ලෙස ඒක හඳුනාගත්තා. දෙවෙනි ප්‍රභේදය, තුන්වෙනි ප්‍රභේදය අපි හඳුනාගත්තා ඔමික්‍රෝන් කියලා. ඒකෙන් පේන දේ තමයි මේ වෛරසය ව්‍යාප්ත වෙන විදිය. ඒකේ වෙනස්කම් ඇති වෙනවා. විශේෂයෙන්ම ඒකේ උඩ තියෙනවා මේ මනුෂ්‍ය සෛලයකට සම්බන්ධ වීමට උදව් උපකාර කරන කොටස්.
ඒවැ වෙනස් වීම වෙන්නේ සමස්තයක් වශයෙන් වෛරසයේ සෛලමය වශයෙන් තියෙන ආවරණය වෙනස් වීම වෙන්නේ. ඉතින් මේ හරහා අපි දැක්කා සංඛ්‍යාවන්ගේ රෝගයට පත්වෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාවේ අඩු වැඩි වීමක්. හොඳයි දැන් වෛරසයක් එක්ක ගනුදෙනු කරද්දී මේ ගොඩාක් අය අපින් අහන කතාවක් තමයි මේ මාධ්‍යනුත් අහනවා මේ වෛරසයේ ක්‍රියාකාරීත්වය නැත්නම් වෛරසයේ බලපෑම. ඒ පිළිබඳව ටිකක් විද්‍යාත්මක මට්ටම පැහැදිලි කරොත් හරි වටිනවා. වෛරසයක් ගත්තම වෛරසයට රැකෙන්න පුළුවන් සජීවී ශෛලයක් තුළ විතරයි. එතකොට වෛරසය මුලදී ව්‍යාප්ත වීමේදී ඒකේ තියෙන විෂ සහිත බව වැඩි. පසුව මේ විෂ සහිත බව අඩු වෙනවා. විශේෂයෙන්ම අපි ඔමික්‍රෝන් ප්‍රභේදය හරහා දකිනවා මේ විෂ සහිත බව අඩුවීමක්. මොකද හේතුව තමන් දරන තමන්ට උපකාර වෙන මේ සජීවී ශෛලය සහිත පුද්ගලයා හෝ සත්වයා විනාශ කරනවා නම් ඒ වෛරසයේ ව්‍යාප්තියක් වෙන්නේ නැහැ. ඕනෙම ශුද්ධ ජීවියෙකුත් ඒ වගේම ශුද්ධ ජීවියන් නොවන අනිත් ජීවිනුත් බලන්නේ තමන්ගේ සංඛ්‍යාව වැඩි කරන්න අපි ඒකට කියනවා ව්‍යාප්ත වීම කියලා. හොඳයි දැන් වෛරසයත් එක්ක මේ තවත් අපි කතා කරන දේ තමයි එන්නත් කරණය. ලෝකේ එන්නත් කරණය පිළිබඳව එන්නත් ටික ලබා ගන්න ක්‍රමවේදය පිළිබඳව අපි කතා කරා. ආරම්භ කාලේ එන්නතක් හොයාගන්න බැරි මට්ටමක තිබුණු රටවල් ගොඩක් තිබුණා. ලංකාවට එන්නත් කරණය හඳුන්වා දීපු මුල් කාලෙත් එක්ක මේ කොවිඩ් එකත් එක්ක කොහොමද අපේ රටේ තත්ත්වය තිබුණේ? මම හිතන්නේ මුලදී එන්නත් කරණය ගත්තම ඕක දිහා බැලිය යුතු විවිධ පැතිකඩවල් තියෙනවා. මුලින්ම අපි එන්නත් කරණය ගත්තම අපිට උදව් උපකාර වුණේ චීනය. මොකද අපි හැම රටකින්ම ඉල්ලුවා. ඒ හරහා අපි චීනයේ ලැබුණ වෛරසයට විරුද්ධ එන්නත ලබා දුන්නා. සයිනෝෆාර්ම් එන්නත. ඒ වගේම ඊට පස්සේ ඇස්ට්‍රාසෙනිකා එන්නත අපි දුන්නා සෞඛ්‍ය සේවකයන්ට. අපිට ස්පුට්නික් එන්නතත් මොඩර්නා එන්නතත් සුළු වශයෙන් හම්බුණා. නමුත් අපි දන්නවා මේක ගත්තම මේ බූස්ට් එන්නත හැටියට අපි ෆයිසර් එන්නත භාවිතා කරනවා. අපේ ජනගහනයේ වැඩි කොටසක් එන්නත හැටියට ලබා ගත්තේ සයිනෝෆාර්ම් එන්නත. ඒක මිලියන 12කට වැඩි සංඛ්‍යාව පළවෙනි මාත්‍රාව. ඒ වගේම දෙවෙනි මාත්‍රාව මිලියන 11ට වැඩි සංඛ්‍යාවකට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ෆයිසර් එන්නත ඊට වඩා අඩු සංඛ්‍යාවකින් තමයි අපි බූස්ට් එන්නත හැටියට භාවිතා කරන්නේ. මුලදී තිබ්බ කතිකාවතක් තමයි මතවාදයක් තමයි ඇත්තටම සයිනෝෆාර්ම් එන්නත වැදගත්ද නැද්ද අපිට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ මට්ටම ලබා දෙනවද නැද්ද කියලා. නමුත් අපි ලංකාවේ ජනතාව තුළ තෝරාගත් පුද්ගලයන් තුළ මැනලා බැලුවම ප්‍රතිශක්තිකරණය 90%කට වඩා එම එන්නතෙන් ලැබෙන බව අපි දැක්කා. නමුත් මේ එන්නත ලබා ගත්තට පස්සේ පළවෙනි සහ දෙවෙනි මාත්‍රාව මේ ප්‍රතිශක්තිකරණය අඩුවීමක් තිබ්බා. එතකොට අපි හඳුනාගත්ත දේ තමයි බූස්ට් එන්නත මෙහිදී භාවිතා කරන්න පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙන්නේ බූස්ට් එන්නත හැටියට ෆයිසර් එන්නත පමණයි. හොඳයි දැන් තවත් වැදගත් කාරණයක් මම අහන සමාජයේ තියෙන කතිකාවතක් පිළිබඳව. දැන් එන්නතක් නොතිබුණා නම් විශේෂයෙන්ම අපි වගේ කුඩා රටකට එන්නතක් ගන්න බැරි වුණා නම් නැත්නම් තව ටිකක් පරක් වුණා නම් කොයි වගේ තත්ත්වයක් උදා වෙයිද? අනිවාර්යයෙන්ම මේක අලුතෙන් එන වෛරසයක්. එතකොට මේ වෛරසයට විරුද්ධව අපේ ප්‍රතිදේහ සහ ප්‍රතිශක්තිකරණය ගොඩනැගිලා නැහැ. විශාල වශයෙන් මරණ සංඛ්‍යාවක් ඇති වෙනවා. එතකොට මේ මරණ සංඛ්‍යාව ඇති වෙන්නේ වැඩි වශයෙන්ම වයෝවෘද්ධ අය. ඒ වගේම තරුණ අය වෙන්න පුළුවන්. නමුත් තරුණ අයගෙත් අපි දන්නවා දුර්වල කොටසක් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට සුවිශේෂ වූ රෝගයන් තියෙනවා. වකුගඩු ආබාධයන් වෙන්න පුළුවන්. හෘද වස්තු සම්බන්ධ ආබාධයන් වෙන්න පුළුවන්. පෙනහළු සම්බන්ධ ආබාධයන් වෙන්න පුළුවන්. එතකොට මේ ජන සමාජයක් ජන ගහනයක් තුල සිටින සුවිශේෂ රෝගී තත්ත්වයන් තියෙන ඒ වගේම වයෝවෘද්ධ අය විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි විශාල සංඛ්‍යාවක් මරණයටපත් වෙන තිබ්බා. එතකොට අපි මේ එන්නත් කරන්නේ ලබා දීමෙන් මේක අපි වළක්වා ගත්තා. එතකොට මම කියන්න ඕනේ දෙයක් තමයි මෙහිදී අපි යම් දෙයක් හඳුනාගත්තා. මම ඇත්තටම පුවත්පත්වලටත් ලිපියක් සකස් කරමින් පවතින්නේ අපි මේ වගේ හදිසි අවස්ථාවක් ඇති වුණාම පැන්ඩමික් තත්ත්වයක් වසංගත තත්ත්වයක් ඇති වුණාම අපේ තියෙන සම්මත ක්‍රමවේදයක් මේක කොහොමද පාලනය කරන්න කියලා. නමුත් අපි සම්මත ක්‍රමවේදයෙන් දෙආකාරයකින් වෙනස් වුණා. පළවෙනි එක තමයි මේ සංචරණය සීමා කිරීම. ලොක්ඩවුන් කියන ක්‍රමවේදය චීනය භාවිතා කරා. ඒ වගේම බටහිර රටවල් භාවිතා කරා. ඔවුන්ව අනුකරණය කරමින් අනුගමනය කරමින් අපිත් ඒක භාවිතා කරා. දෙවෙනි ක්‍රමය තමයි කොහොමද මේ එන්නත ලබා දෙන්නේ. එතකොට අපි විශක්න වෛද්‍යවරුන් හැටියටත්
විශේෂ සංවිධානවල සමාජිකයන් හැටියට අපි කිව්වේ මේක දීගන්න ලේ පහසු වෙන්නේ නැහැ. අපි ගණන් හදලා බැලුවම දවසකට දෙන්න වෙන්නේ 30-40000ක්. නමුත් අපි දැක්කා හමුදාව මේ සඳහා යොදවනවා. මොකද චීනෙන් අපි උගත් පාඩමක් තමයි ඒක. එතකොට එක් අවස්ථාවක ලක්ෂ 4 ලක්ෂ 5 පන්නනවා මේ හමුදාව පාවිච්චි කරලා දිනකට. එතකොට අපි කරුණු දෙකක් ඉගෙන ගත්තා. සංචරණය සීමා කිරීම වසංගත තත්ත්වයේදී අපිට භාවිතා කළ හැකියි. දෙක සුවිශේෂ අවස්ථාවල හමුදාව පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි දන්නවා හමුදාවට විධානයක් දුන්නම උදේ දවල් සහ රෑ කියලා නෑ. ඒ විධානය ගෙන ආයතේ වගේම උන්ට පුහුණුවක් තියෙනවා. මම හිතන්නේ ඇත්තටම විනයක් තියෙනවා. එතකොට ඒ වගේම මා හිතනවා ඉදිරි වෙනස් යුතු තත්ත්වයක් තමයි මේ සුවිශේෂ අවස්ථාවන් වලට ගැලපෙන විදියට හමුදාවට මේ වගේ කරුණු සම්බන්ධිනුත් පුහුණුවක් ලබා දිය යුතුයි. මොකද මේකෙන් අපි උගත් පාඩම් අනාගතයට භාවිතා කර යුතුයි. තාම වැදගත් කාරණයක් ඔබතුමා අසඳහන් කළේ. මොකද හේතුව දැන් හමුදාව භාවිතා කිරීමේදී සමාජයේ ඇතම් මත තිබුණ මුල් කාලේ විවෘතව අපි කතා කරා පිළිබඳව. හැබැයි මේ ජනතාවත් පසුව තේරුම් ගත්තා ඔබ කියන වගේම දැන් අපි දන්නවා මේ වසංගත තත්ත්වයත් එක්ක අපිත් පූර්ණ කාලව මේ රැකියාවේ හිටියා. එතකොට වෛද්‍යතුමන්ලා සෞඛ්‍යාංශ කරපු මෙහෙවර තමන්ගේ දරුවෝ ටික පැත්තක තියලා ඒ දරුවෝ බලන්න යන්න බැරුව කන්න බොන්න නැතුව නිදිවරාගෙන ඔබතුමන්ලා සේවය කරා. ඒක මුළු රටේම ගෞරවය හිමි වෙනවා අනිවාර්යෙන්ම. ඒකම ආරක්ෂක අංශ සහ සියලුම යාබද ගෑවුණු සියලුම ආයතන වැඩ කරා. එතකොට රටක් විදියට ඔබ කිව්වා වගේ දැන් මේ අරමුණ ජය ගන්න මේ දක්වා එන්න ඒකමුතු භාවය හරි වැදගත් නේද? ඔව් හරියට හරි. අපි පුංචි කාලේ හමුදාව දැක්කේ ප්‍රශ්නයක් ආවම ඒ විශේෂයෙන්ම ගැටුමක් ඇති විට ගැටුම निराකරණය කරගන්න බලය පාවිච්චි කරන පුද්ගල කොට්ටාශයක් හැටියට පුහුණුවලත් රජයේ යටතේ පවතින. නමුත් අපි පසු කාලින විශේෂයෙන්ම උතුරු නැගෙනහිර යුද්ධෙත් ඒ වගේම මේ වසංගත තත්ත්වෙත් දකිනවා මේ මානුෂීය මුහුණුවරක් ලැබෙනවා හමුදාවේ කටයුතු වලට. ඔවුන් අර සටන් කිරීමෙන් බලය පාවිච්චි කිරීමෙන් තව කණ්ඩායමකට විරුද්ධව ජයග්‍රහණයක් ලබා ගැනීම වෙනුවට එම තෝරාගත් ජන කොට්ටාසයක් එකට වැඩ කරලා මේ පොදු අරමුණක් බොහොම රටට වැදගත් ඒ ජනතාවට වැදගත් පොදු අරමුණක් සඳහා උපකාර වෙනවා. මේ මානුෂීය මුහුණුවර හරි වැදගත්. මොකද හේතුව අපි දියුණුවන රටක් හැටියට අපි විකල්ප භාවිතා කරන්න පසුබට වෙන්න ඕනේ නැහැ. මොකද මෙහිදී මේ විනය කියන එක සුවිශේෂ දෙයක්. මම තරයේ විශ්වාස කරනවා පෞද්ගලිකව වෘත්තිකයෙක් හැටියට රටක අනාගතය රටේ ඉදිරි ගමනට ජන සමාජය තුළ විනයක් තිබිය යුතුයි. හොඳයි දැන් අපි කතා බහ කරමින් ඉන්නේ මේ එන්නත් කරනත් එක්ක ගොඩනැගෙන රටේ ආර්ථිකය පිළිබඳව අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව එහා බැඳුණු කාරණා ගැන අපි කතා කරන්නේ. ඒ වගේම දැන් මේ තවත් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි එතුමා මේ එන්නත් කරන්නේ කරත් කොවිඩ් හැදෙනවා. එතකොට මොකද්ද මේ තත්ත්වය? ආරක්ෂාව පිළිබඳව සමහර අය නොදැනුවත්කමට ප්‍රශ්න කරනවා. එන්නත් කරන්නේ ගියාට පස්සේ ආයෙත් හැදෙනවා නම් මොකද්ද මේ තත්ත්වය කියලා. පොඩ්ඩක් පැහැදිලි කරමු. මොකද අපි එන්නත් කරන්නේ සාමාන්‍ය වැඩි හිටියට අවුරුදු 20ට වැඩි ජන කොට්ටාශය ගත්තම අපි එන්නත් කරනදී පළවෙනි මාත්‍රාව දෙනවා. ඊට පස්සේ අපි මාසයකට පස්සේ අපි දෙවෙනි මාත්‍රාව දෙනවා. මෙහිදී අපේ ප්‍රතිශක්තිකරණය ගොඩනැගෙන්නේ ප්‍රතිශතාත්මක වශයෙන්. ඒක 70%ක් විතර ආවට පස්සේ ඊළඟට 80-90 දක්වා වැඩි වෙනවා. නමුත් මේකේ වැටීමක් තියෙනවා කාලයත් එක්ක. ඒක හන්ද තමයි අපි මේ බූස්ට් එන්නත භාවිතා කරන්නේ. එතකොට බූස්ට් එන්නතෙන් අපි මාස 7-8කට එහාට අපිට මේ හොඳ ප්‍රතිශක්තිකරණයක් තියාගන්න පුළුවන්. අපි තේරුම් ගත යුතු දේ තමයි මේ වෛරසය අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. මොකද අපිට මේ වෛරසය තුළ ඇති වෙන විකෘතිතා නිසා මේ හැම වෛරසයකටම විශේෂයෙන්ම ඔමික්‍රෝන් වෛරසයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න අපහසුයි. මොකද ඒවා ප්‍රතිදේහ හරහා තමයි මේ වෛරසය ඇතුල් වීම ශරීරය තුළට නවත්තන්න පුළුවන්. මොකද විකෘතතාව ඇති වුණොත් අපිට ඒ විකෘතතාවලට විරුද්ධව ප්‍රතිදේහ අපි තුල නැහැ. නමුත් වෛරසය ඇතුල් වුණාට පස්සේ මේ ඩෙල්ටා ප්‍රභේදයේත් ඊට පස්සේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගත්තත් ඒවැ ශෛලීයමය ඒ කවචය තුල තියෙන අංශු ගත්තොත් ඒවට විරුද්ධව T ශෛල වලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක බොහොම සාර්ථකයි. එතකොට වෛරසය ශරීරයට ආවට පස්සේ මේ T ශෛල හරහා ඒවා විනාශ කරන්න පුළුවන්. ඒක හන්ද තමයි පුද්ගලයන් මරණයට පත්වීමත්
දැඩි ලෙස රෝගාතුර වීමත් වළකින්නේ. නමුත් මේ පුද්ගලයන්ට සුළු වශයෙන් සමරක් වෙලාට ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වාහකයන් හැටියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. උදේ 7:15 මේ සුභාරතී සංවාද මණ්ඩපය. රන් රසවන් මියුරු සරින් බසරකිනා සරුවදනින් මනසනසන සවන් රැසින් ගුවන් අඹර රැදෙව් සරින් ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි ස්වදේශීය සේවයයි. සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරන්නේ අද දවසේදී එන්නත් කරන්නේ මතින් ගොඩනැගෙන රටේ ඉදිරි ගමන පිළිබඳව. අපි සාකච්ඡාවේ ඉන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය සොරන්ත පෙරේරා මහත්මයා. දැන් වෛද්‍යතුමනි අපි කතා කරා කාරණා කීපයක් පිළිබඳව මේ කොවිඩ් එකත් එක්ක තිබුණු තත්ත්වය ගෙවුණු කාලය අපේ අදහස් මොනවද අපි කොහොමද ලෝකේ ජයගන්නේ මේ කියන කරුණු පිළිබඳව. දැන් තවත් වැදගත් කාරණයක් තමයි ළමා එන්නත් කරණය. අපේ පුංචි පැටව් හැමෝගෙම බලාපොරොත්තුව රටේ අනාගතේ දරුවන් සුරක්ෂිත කරන්න අපේ රට ගත්තු ක්‍රියාමාර්ග කොහොමද? විශේෂයෙන්ම ළමා එන්නත් කරණය අපි හඳුනා දෙන්නේ 2021 වසරේ අගභාගයේ. ඒක අභියෝගාත්මක වුණා. මොකද හේතුව අපි මේක හඳුනා දීමට උත්සාහ කරන අවස්ථාවේ ගෝලීය වශයෙන් විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන ගානක ළමයින්ට එන්නත් කරන්න දීලා තිබ්බා. අපි බොහොම ආරක්ෂක පියවරක් හැටියට ඒ රටවලට පසුපසින් හිටියේ. මොකද ඒ සංඛ්‍යා ලේඛන ඒ වගේම එහිදී ඇතිවිය හැකි සංකූලතා අපිට අධීක්ෂණය කරන්න තෝරාගත් කාල සීමාවක් අවශ්‍ය හන්දා. නමුත් මෙහිදී වාර්තා වුණා මේ එන්නත ලබා දීම නිසා හදවතට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අපි ඒ තත්ත්වයට කියනවා පෙරිකාඩටිස් සහ මයොකාඩටිස් කියලා. ඒ වගේම වෙනත් ඉන්ද්‍රියන්ටත් යම් දුර්ලභ වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කම තිබ්බා. ඉතින් මෙහිදී ඇත්තටම අපි ළමයින් එන්නත් කළ යුතුද නැද්ද? බැරි වෙලාවත් මේ සංකූලතාවයන් නැතුණත් අපි මොකද්ද කළ යුත්තේ? මේක අපි විශේෂයෙන්ම මේ සෞඛ්‍ය සේවකයන් අතර විශේෂඥ වෛද්‍යුන් අතර මේ මතවාද දෙපැත්තටම තිබ්බා. එතකොට ඇත්තටම මම මේකේ ප්‍රමුඛතාවය අරගෙන කටයුතු කරපු පුද්ගලෙක්. අපි ළමා රෝග විශේෂඥ වෛද්‍යුරුන්ගේ විද්‍යායතනයක් ඒ වගේම ප්‍රසව හා අනාර වෛද්‍යාංශය පිළිබඳ ඔවුන්ගේ විද්‍යායතනයත් ඒ වගේම පරිජන්ම සංගමයත් මේ පෞල් සෞඛ්‍ය කාර්යාංශයත් මේවා ප්‍රධානීන් එකතු කළා අපි හැදුවා පොඩි කමිටුවක් නිල නොවන මට්ටමින් පසු එක නිල වශයෙන් ක්‍රියාත්මක වුණා. මෙහිදී අපි පටන් ගත්තේ මෙහෙමයි. ළමයින්ට එන්න කලින් අපි විශේෂයෙන්ම ගර්භණී මව්වරු එන්නත් කරන්නේ පටන් ගත්තා. මොකද ඒ වෙනකොට විශේෂයෙන්ම 2021 මුල් භාගයේ ගර්භණී මව්වරු 56ක් මරණයට පත් වෙලා තිබ්බා. මම වැඩ කරන්නේ කාසර් රීට් කාන්තාරවලේ. එහිදීත් ඒ මව්වරු මරණයට පත් වුණා. විශේෂයෙන්ම සති 27 28 ළමයි අන්තිමට අපි ජීවත් කෙරුවා. එදී අපි දැක්ක එතනදී පියවරුන්ගේ නෙතට නැගෙන කඳුළු විලාපය. එතකොට අපි ගර්භණී මව්වරුන්ට අයින්නත් කරන්නේ පටන් ගත්තා සයිනෝෆාම්. ඊට පස්සේ අපි ගුරුවරුන්ට එන්නත් කරන්නේ පටන් ගත්තා. තුන්වෙනි හැටියට අපි ළමයින්ට එන්නත් කරන්නේ පටන් ගත්තා. මම පසු අවස්ථාව කතා කරන්න ගර්භී මව්වරුන් සහ ගුරුවරුන්ගේ එන්නත් කරන සම්බන්ධයෙන් අපි කටයුතු කරේ කොහොමද කියලා. නමුත් ප්‍රශ්නේ එතකොට ඇහුවේ ඇත්තටම දරුවන්ගේ එන්නත් කරන්නේ කියලා. අපි එහිදී මුලින්ම පටන් ගත්ත දේ තමයි අවුරුදු 12ට වැඩි 19ට අඩු සංකූලතා තියෙන දරුවන්ට එන්නත ලබා දීම. එහිදී අපි තෝරාගත්තේ ලෝකයේ තියෙන හොඳම එන්නත ෆයිසර් එන්නත අපි ඒ එන්නත ලබා දුන්නා. ඒ වගේම දෙවෙනි මාත්‍රාව මාසයකට පස්සේ ලබා දුන්නා. එය දැනටත් එලෙසමයි. ඊට පස්සේ දෙවෙනි අදියරේදී අපි අවුරුදු 16ක් 19ක් අතර එන්නත ලබා දුන්නා. දෙවන මාත්‍රාව මාස 3කින් ලබා දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි තුන්වෙනි අදියරේදී අවුරුදු 12ක් 15ක් අතර කණ්ඩායමට පළමු එන්නත ලබා දුන්නා. හෙට දිනේදී අපි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාව හම්බ වෙලා අපි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂ කමිටුවක් තියෙනවා. ඒකේ නිර්දේශ ලබා දෙනවා අවුරුදු 12-15ට දෙවන එන්නතත් මාස 3කට පස්සේ දෙන්න කියලා. අද ළමා එන්නත් කරන්නේ අද එතන තියෙන්නේ. ඔව් ඇත්තටම දැන් මේ එන්නත් කරණයට යනකොට දැන් මේ ලෝකයේ ඇති වුණු එකවර ඇති වුණු සිද්ධියක් කොවිඩ් කියන්නේ. බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. එතකොට මේ වගේ තත්ත්වයකට අපි දන්නවා වෛද්‍ය වෘත්තිය දෙයක් ගත්තොත් එහෙම ඔබ මේ තැනට එන්නේ විශාල අධ්‍යයනයක් කරලා පුහුණු වීම කරලා දැනුම ලබාගෙන පොතපත කියවලා සෑහෙන කැපකිරීමක් කරලා. ඒතකොට රටකට සම්පතක් මේ වෘත්තිය. දැන් මේ වගේ රිස්ක් එකක් ගන්නකොට එන්නතක් ලබා දෙන්න, නාඳුනන එන්නතක් මේ පිළිබඳව හොයන්නේ ඊට පසුව ලේසි වැඩක් නෙවෙයි මේක. මේ වයස් කාණ්ඩයට මේ ගර්භණී මාතාවට මේ එන්නත දෙනවා මේකේ දෙපැත්තම තියෙන්න පුළුවන්. කොහොමද හරියටම ගෙස් කරලා ගන්න කියලා මේ සමාජය අහනවා. ඒතකොට අපි ඇත්තටම කරපු දේ තමයි තිබ්බ විද්‍යාත්මක ලිපි ලේඛන පරීක්ෂා කරලා බලලා දත්ත තොරතුරු පරීක්ෂා කරලා බලලා හොඳම ආකාරයට කොහොමද දෙන්නේ. එතකොට අපි ගර්භණී මවුරුන්ට ගත්තේ අජීවී ශෛලියක් කරා දෙන ක්‍රමවේදයක් කරා දෙන විස නසපු COVID-19 වෛරසය ශරීරයට එන්නත් කිරීම තමයි සයිනෝෆාර්ම් එන්නත හරහා කරන්නේ. එතකොට කලලයට අපි හිතුවා මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. අද අපි එන්නත් කරන්නේ සෑහෙන දුරක් ගිහිලා තිනවා. දැන් ආපස්සට හැරිලා බලනකොට අපේ සංඛ්‍යා ලේඛන තුන අපි දකින්නේ කලලයට හානියක් වෙලා තිනවා කියලා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි දරුවන්ට දෙනකොට දැන් විශේෂයෙන්ම පළවෙනි මාත්‍රාව මිලියන 1.3කට එහා දීලා තිනවා. අවුරුදු 16ත් 19ත් අතර කණ්ඩායමටත් 12ට වැඩි කණ්ඩායමටත් මේ පොදු ඔක්කොම සංඛ්‍යාවල් ගත්තම අපි දකින්නේ හෘද වස්තුවට බලපෑමක් ඇති වෙලා තියෙනවාද කියලා. මොකද අපි ඇත්තටම මේ කටයුත්ත කරනකොට සුවිශේෂ වූ ආරක්ෂිත දැලක් කරා තමයි කරේ. විශේෂයෙන්ම ළමයින් සම්බන්ධයෙන් කරොත් අපි අධ්‍යාපන කලාප ලංකාවේ 100ක් තියෙනවා. ඒ 100ටම එක එක්කිනා බැගින් අපි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් බෙදලා දැම්මා. ඒ වගේම ඔවුන් අමතන්න පුළුවන් උන්ගේ දුරකථන අංකය අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දුන්නා. ඒ වගේම ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්නේදී අපි තීරණය කරා විශේෂයෙන්ම රෝහලට මේ දරුවන් ඇතුළත් කරලා අපි තවදුරටත් පරීක්ෂා කරනවා කියලා. මොකද හේතුව අපි වෘත්තිකයෝ තමයි. ඒ වගේම අපි සුවිශේෂ දැනුමක් තියෙන කණ්ඩායමක් විවිධ රටවල සේවය කරලා තවත් දැනුම ප්‍රගුණ කරලා තිනවා. නමුත් අපි තේරුම් ගත යුත්තේ සමාජය ඉදිරියේ අපි පියෙක්. ඒ වගේම මවක්, ඒ වගේම පුතෙක්. ඒතර අපි තේරුම් ගන්න ඕනේ අපේ සමාජ වගකීම අපේ වෘත්තියෙන් ඔබට ගිය දෙයක් බව. අපි ඒ හැම දෙයක්ම බලලා හැම විටම බලන්නේ හොඳම දේ ලබා දෙන්න. මොකද හේතුව අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ අම්මම ගිහිල්ලා හම්බ වෙන්න, අපේ ගෙදර ගියාම අපේ භාර්යාව හම්බ වෙන්න, ඒ වගේම දරුවා හම්බෙලා කියන්න මම මගේ වෘත්තීය වගකීම් හරි විදිහට ඉටු කරා කියලා. මම හිතන්නේ වෘත්තිකෙක් හැටියට අපිට මේ වයසට ආවට පස්සේ ඊට වඩා සතුටු විය හැකි දෙයක් නැහැ. මොකද අපි හුඟක් වෙලාට ආඩම්බර වෙන්නේ අපේ වෘත්ති සේවාව ලබා දීමේදී අපේ තියෙන හැකියාවල් පිළිබඳ. ඒ ගැන අපි ඇත්තටම අවංකව ආඩම්බර වෙනවා. අපි කැමති නැහැ කිසි වෙලාවක මේකේ paluddක් තියාගන්න. ඔව්. ඒත් අපේ ඇදලි හොඳ කතාවක් මේක මේ එතුමා කියන කතාව අහන් ඉන්න ඔබට මට අපි හැමෝටම තමාගේ වෘත්තියේ උපරිමය කරනවා නම් ආයි ලෝකයා වෙන කියන කාරණා අහන්න දෙයක් නැහැ. Taman තෘප්තිමත් නම් Taman කරන රාජකාරිය පිළිබඳව ඒ තමයි සතුට. දැන් වෛද්‍යතුමා තවත් වැදගත් කාරණයක් තමයි මම අහන්න හිතුවේ. දැන් මේ කාරණා දිහා බලාගෙන ගියාම දැන් ඇත්තටම කොවිඩ් එකත් එක්ක ගෙවුණු කාලේ අපිට සමහරවිට ජීවිතය අස්තිර කොහොමද ජීවිතය අස්තිරයි කියලා අපි දන්නවා. නමුත් ජීවත් වෙන්න ඕනේ කියලා මිනිස්සු අටන් කරනවා. අපි හැමෝම ඒ නිසා මේ ජීවිතයත් මරණයත් අතර සටනක් තිබුණේ. ගෙවුණු කාලේ දැන් වගේ නිවුස් මගන්න බැරි තත්ත්වයක් තිබුණේ. අපිට මතකයි. කොහොමද මේ කාලේ අත්දැකීම් ගෙදර දොර යන්න වෙලාවක් නැහැ. දරුවෝ ටික බලන්න යන විදියක් නැහැ. සෞඛ්‍ය අංශ වලට ගැලවීමක් නැහැ. ජනතාව බේර ගන්නට අවශ්‍යයි. සහ මේ යාන්ත්‍රණයේ පිටිපස්ස රාජ්‍ය නායකයතුකර ජනාධිපතිතුමා නායකත්වය ලබා දුන්නා. ඒකට අවශ්‍ය සියලු පහසුකම් ටික දුන්නා. විද්‍යුතුන්ට මේ වැඩේ බාර දුන්නා. වෘත්තිකයන්ට කරගෙන යන්න දුන්නා. ඒ ගෙවුණු කාලේ කොහොමද? මම හිතන්නේ එක වචනකින් කිව්වොත් අභියෝගාත්මකයි. විශේෂයෙන්ම අපේ පවුල කියන එකක ගත්තම අපේ ඥාතීනුත් ඒ වගේම අපේ ගෙදර තුළ පුද්ගලයනුත් කැමති වුණේ අපි වැඩි මේ COVID-19 කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන්ට ප්‍රතිකර්ම කරනට ඒගොල්ලන් කිව්වේ අකමැත්ත ඇත්තටම අපි ගැන හිතලා ගත්ත තීරණයක්. ඒ කියන්නේ අපි පළමු ආරක්ෂා විය යුතුයි රෝගීන් ආරක්ෂා කිරීමට ප්‍රථම. නමුත් මා දැකපු දේ තමයි අපි රජයේ සේවය කරන 8 ඉඳන් 4 වෙනකන්
මේ මගේ පෞද්ගලික මත. හතරෙන් පස්සේ අපි පෞද්ගලික අංශයේ සේවය කරනවා. අපි විශේෂයෙන්ම අපේ වෘත්තියට අදාළ වැටුප ලැබෙනවා. පෞද්ගලික අංශයේ සේවය කිරීම නිසා අපිට අමතර ආදායමක් ලැබෙනවා. අපි ආදායම් ලබලා අපි ඒවා අපේ ජීවිතය තුළ ආයෝජනය කරලා අපි බොහොම පහසුවෙන් ජීවත් වෙන්නේ. නමුත් මගේ තර්කය උනේ මගේ වෘත්තිකයන් තුලත් සහෝදරයන් තුලත් ඒගොල්ලෝ එක්ක අපි සාකච්ඡා කරනකොට මගේ තර්කය උනේ අපි එන රෝගීන්ට ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවෙත් මෙවැනි තත්වයකත් අපි වුණ අමතක නොකළ යුතුයි. ඒ අපිට ඕන් ගෙවීමක් කරෙත් රජයේ සේවයේදී අපි පිළිබඳ විශ්වාසයක් ලැබුවෙත් අපිට මේ සුවිශේෂ ගුණය නිසා අපිට විය හැකි එකම දේ තමයි අපි මරණයටපත් වීම. නමුත් අපිට පුහුණුවක් තියෙනවා එම අවස්ථාව අවම කරගන්න. අපි මේ අවස්ථාවේ හමුදාවේ අය යුද්ධයකට යනවා වගේ සෞඛ්‍ය සේවකයෝ පස්සට ගියොත් රටේ මහජනතාව අපහසුතාවයටපත් වෙනවා. ඔවුන්ගේ මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. මම හිතුවා පෞද්ගලිකවත් අපේ සමාජ කතිකාවත් තුළත් වෘත්තිය තුළ ඇතිවෙන කතිකාවත් තුළ මා ප්‍රබලව පෙනී සිටි සාධකය තමයි අපි ඒ අවදානම ගත යුතුයි. අපි රෝගීන්ට උදව් වෙන්න ඕනේ, ඔවුන්ව සුවපත් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මා කිසි දිනක ගෙදර සිටියේ නෑ. ඇත්තටම මම ඒ කාලේ ගෙදර එනකොට හුඟක් රෑ වුණා. නමුත් මම ඒ සතුටින් කරේ. අවශ්‍ය ආරක්ෂිත පියවරල් ගත්තා. සමහරක් වෙලාවට කට්ටිය අහපදේ තමයි මේ උණ රෝගියෙක් ඉන්නව ඇතුළට දාන්න දෙපාද කියලා. වර්තමානයේ අද තාමත් මගේ ජීවිතය රැකිලා තියෙනවා. ඉතා පැහැදිලි කාරණේ තමන් කරන රැකියාව පිළිබඳ වෘත්තිය පිළිබඳව අභිමාණයෙන් කටයුතු කිරීම සහ කැප වෙන්න ඕන තැන කැප වෙන එක තමයි මේ කියන කාරණේ යටි පෙළ අපිට දක්නට තිබෙන්නේ. හොඳයි දැන් මේ කාරණෙන් ගත්තොත් වෛද්‍යතුමා මේ අපි දැන් ඔමික්‍රෝන් තත්ත්වයත් එක්කත් ගෙවෙන කාලේ දිහා බැලුවත් කොවිඩ්-19 ටෙක්නොලොජි දින 7කින් පසුව එලෙට යන්න පුළුවන්, සේවයට යන්න පුළුවන් කියන කාරණේ සමාජ ගොඩක් අය කතා කරනවා. මේ දැන් අර ආශ්‍රිතයෙක් නොවුනත් ඔහොමද යන්නේ, රැකියාවට යන්න වෙනවා, අලුත් චක්‍රලයවල තියෙන එහෙමයි. මේක ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. බොහොම සරලව කිව්වොත් පූර්ණ එන්නත් කරන්නේ කියන එක මෙහිදී අර්ථ දක්වන්න ඕනේ. පූර්ණ එන්නත් කරන්නේ කියන්නේ පළවෙනි සහ දෙවෙනි මාත්‍රාව ලබාගෙන ඊට පස්සේ බූස්ට් එන්නත ලබා ගත්තොත් අපි කියනවා පූර්ණ එන්නත් කරන්නේ කියලා. එතකොට අවයස අවුරුදු 20ට වැඩි අයට පූර්ණ එන්නත් කරන්නේ එලෙසයි අර්ථ දක්වන්නේ. ළමයින් ගත්තොත් 16-19 අතර කණ්ඩායම තුළට එන්නත් දෙක ලබා ගත්තන අපි කියනවා පූර්ණ එන්නත් කරණය. ඒ වගේම 12ට වැඩි 12-15 අතර කණ්ඩායමත් 12ට වැඩි සංකුලතා තියෙන කණ්ඩායමත් ඒ අවශ්‍ය එන්නත් දෙක ලබා ගත්තොත් ඒකදී අපි කියනවා පූර්ණ එන්නත් කරණය. 12-15 අතර දෙවන එන්නත තාම අපි යෝජනා කරලා නැහැ. එතකොට එක එන්නතක් ලබා ගත්ත නිරෝගී ළමයින් කණ්ඩායමත් පූර්ණ එන්නත් කරන්න වෙනවා. විශේෂයෙන්ම මෙහිදී කියන්න ඕනේ අවසන් එන්නත ලබාගෙන සති දෙකක් ගියාම තමයි ඒකේ ඒ කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. එතකොට මේ පූර්ණ එන්නත් කරණය ලැබපු පුද්ගලයෙක් රෝගයට නිරාවරණය වුණාට පස්සේ ඔහුට ප්‍රශ්නයක් නැත්තම්, රෝග ලක්ෂණ පහළ වෙලා නැත්තම් අපි දැන් PCR කරලා ගුරුම පරීක්ෂා කරලා බලන්නේ උන්ට යන්න පුළුවන්. පූර්ණ එන්නත් කරණය නැති පුද්ගලයෙක් රෝගයකට නිරාවරණය වුණොත් ඔහු ගෙදර තුල අර රෝග නිරෝධානයට භාජනය විය යුතුයි. එතකොට සංචාරණය සීමා වෙ යුතුයි. ගෙදර තුල සිටිය යුතුයි. අර එවැනි පුද්ගලයට වුණාවොත්, එන්නත් කරන ලැබ පුද්ගලයට වුණාවොත් රෝග ලක්ෂණ පහළ වුණොත් ඒ කියන්නේ ඔහුගේ ප්‍රතිශතය හරහා කොහොම හරි වෛරසය ඇතුළත් වෙලා තිනවා. ඔහුත් නිරෝධානය විය යුතුයි. එතකොට මේ කණ්ඩායම් දෙකම තියෙනවා. මොකද මෙහිදී අපි බලාපොරොත්තු වෙන දේ තමයි රටේ අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම. මොකද ආර්ථිකය වැටුනොත් මේ රටේ ඉතිරි කටයුතු කරගන්න බොහොම දුෂ්කර වෙනවා. හොඳේ 7:29 වෙලාව මේ සුභාරතී සංවාද මණ්ඩපය. නව රස නොසුන් රසින් ගලන
සුභාර්ථ සංවාද මණ්ඩපයෙන් අපි කතා බහ කරමින් ඉන්නේ එන්නත් කරණයේ මතින් ගොඩනැගෙන රටේ ඉදිරි ගමන පිළිබඳව. අපි අතරතුර මහ ජනතාවගේ තියෙන ප්‍රශ්න නැත්නම් මිනිස්සු අපට කතා කරලා කියන දේවල් සාමාන්‍ය ප්‍රශ්න විද්වතෙක් හමුණු වෙලාවට අහගන්න ඕනේ. ඒක තමයි වැදගත් කාරණේ ඔබට කරන මොකද ඔබට 100%ක් මෙතෙන් දෙන්න බැරි නිසා. තවත් වැදගත් කාරණයක් වයිතුමා මේ සමහරව වහන ප්‍රශ්නයක්. ගෙදර එක් අයෙක්ට කොවිඩ් ආසාදිත වෙලා තිබෙනවා. ඔහු අය ඇන්ටිජන් පරීක්ෂණයක් කරලා ඕකේ වෙලා තියෙනවා. හැබැයි ගෙදර ඉන්න අයට උණ තත්ත්වයක් තියෙනවා. එතකොට සමහරව ගිහිල්ලා ටෙස්ට් කරගන්න යන්නෙත් නැහැ. මේක වෛරස් තුනක් වගේ කියලා ඉන්න බලනවා. එතකොට එවැනි කෙනෙක්ට විශේෂයෙන් වයසක කෙනෙක්ට දැන් සමහරව වහන ගත්තා අපිට හැදුනේ කොවිඩ්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා බූස්ටර් ගන්න යන්න තියෙන කාලය කොහොමද හොයාගන්නේ? මොකද්ද මේකට දෙන්න පුළුවන් උත්තරේ? පළවෙනි දේ තමයි ගෙදර යම් පුද්ගලෙක් කොවිඩ් ආසාදනය වුණා නම් ඔවුන් කොවිඩ් පොසිටිව් කියලා තීරණය වුණා නම් අනිත් පුද්ගලයෝ මේ ගෙදර තුල සිටිය යුතුයි. නිරෝධානය විය යුතුයි. නැත්නම් ඔවුන් සමාජයට ගියාම වෙන්නේ මේ කොවිඩ් ආසාදිත තත්ත්වය පැතිරීම වේගවත් වෙනවා. එතකොට ඒක අපි කියනවා සමාජීය වගකීම සහ තමන්ගේ වගකීම ගෙදර පුද්ගලයන්ට. ඒක තමා විසින් තීරණය කළ යුතුයි. මොකද අපි සමහරක් වෙලාවට දකිනවා ඔවුන් සමාජය තුළ සිටිනවා. ඇවිදිනවා. ඔව් දැන් සමහරක් වෙලාවට අම්මෙක් ඇවිල්ලා කියනවා මගේ දරුවටත් උණ කියලා. එතකොට ඒ දරුවට ප්‍රතිකර්ම කරලා අපි එළියට යනකොට දකිනවා ත්‍රිවිලර් එක ඇවිල්ලා තියෙන්නේ. අර තාත්තට උණයි කියලා අමට කිව්වට ඊට පස්සේ මම දකින්න ඒ තාත්තා ත්‍රිවිලරේ පදිනවා. එතකොට පොඩි උතනති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම කියකුවේ ඕක සමාජීය වගකීම පොලිසිය කාර්යභාරය වගේ මේකේ කොවිඩ්-19 වගේ අපිට පස්සෙන් එන්න බෑ. එතකොට ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේ රෝගය සීමා සහිත කාලයකින් ඉවර වෙනවා. ඉවර වෙලා ඒ රෝග ලක්ෂණ ඉවර වුණාට පස්සේ විශේෂයෙන්ම දවස් 7-10ත් අතරේ එතන ඉඳලා මාසයක් ගත වුණාට පස්සේ එන්නත ලබා ගන්න පුළුවන්. හොඳ දැන් කොවිඩ් වලින් පස්සේ ඇතිවෙන තත්ත්වයන් සමහරු කියන ඇවිදින්න බෑ, හදිය එනවා, පඩි පෙලක් නැග ගන්න බෑ. මේම කාරණා සමාජය ඇහෙන මොකක්ද ඇත්තටම වෙන්නේ? ඇත්තටම කොවිඩ් වෛරසය ගත්තම ඒකත් එක්තරා අන්දමක වෛරසයක්. එතකොට මේ වෛරසය තියෙන බලපෑම ඒ පුද්ගලයාට තියෙන බලපෑම ඒ පුද්ගලයාගේ තත්ත්වය අනුව වෙනස් වෙනවා. ඒ පුද්ගලයා කොච්චර නිරෝගීද? ඒ පුද්ගලයාට දියවැඩියාව තියෙනවද? අධිරුධිර පීඩනය තියෙනවද? වෙනත් රෝග තත්ත්වයන් තියෙනවද? ඒ වගේම මේ පුද්ගලයා පුරුදු අපි තුමු දුම්පානය කරන පුද්ගලෙක්, මත්පැනට ඇබ්බැහිව පුද්ගලෙක් කොහොමත් ප්‍රශ්න වලට වැඩිපුර මුහුණ පානවා. එතකොට සාමාන්‍ය වෛරසයකින් ඇතිවිය හැකි තත්ත්වයන් ඇඟේ වේදනාව, හන්දිවල වේදනාව, උණ, හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඒ පුද්ගලයන්ට අත්දකින්න වෙනවා. ඒකේ පුද්ගලයට වෙනස් වීම ඒ පුද්ගලයාගේ තියෙන නිරෝගීමත් භාවයත්, ඔවුන්ගේ ඇබ්බැහිවීමත්, ඔවුන්ට තියෙන සුවිශේෂ රෝගී තත්ත්වයන්ුත් අනුව වෙනස් වෙනවා. ඒ පළවෙනි සාධකය. දෙවෙනි දේ තමයි ඔවුන්ට එන්නත් කරන්නේ. පළවෙනි මාත්‍රාවත් අරගෙන, දෙවෙනි මාත්‍රාවත් අරගෙන, බූස්ට් එන්නතත් අරගෙන තියෙනවා ආරක්ෂාව වැඩි. මොකද අපි අද දන්නවා මේ බූස්ට් එන්නත දීලා තියෙන්නේ මිලියන 6.4කට විතරයි. ඒතකොට පළවෙනි මාත්‍රාව දීලා තියෙනවා මිලියන 16.8කට. එතකොට මේ පරතරයක් තියෙනවා මිලියන 10ක. මොකද සමහරක් අයට මං අම්මලට අහනවා ඇත්තටම තාත්තලගෙන් අහනවා දරුවා අරගෙන ආවම මට පෙන්නන්න මේ ඕගොල්ලන් බූස්ට් එන්නත ගත්තද? අනේ ගන්න බැරුණා ડોක්ටර්. මං අහනවා ඇයි ගන්න බැරුනේ? අපිට වැඩ වැඩිනේ. කොහොමද දෙන්නේ කියලා දන්නේ නැහනේ. අපිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් අහන්න වෙලාවක් තිබෙන්නේ නැහනේ. දැන් මම මේ හැමෝටම කියන දේ තමයි Taman දැඩි ලෙස රෝගාපත් වුණාම රෝගයට දුවදුරු වුණාම ඔය හැම එකටම වෙලාව තියෙනවා. අනිත් වෙලාවට වෙලාව නැහැ. මා හිතන්නේ මම ඇත්තටම බෞද්ධෙක්. එතකොට බෞද්ධ ජීවිතය තුළ නිතරම කතා වෙන දේ තමයි කාලය කළමනාකරණය ගැනීම. එතකොට අපි අපේ එදිනෙදා ජීවිතය තුළ කාලය කළමනාකරණය කරගත යුතුයි. ඒක සුවිශේෂයි. ඒ වගේම වෘත්තිකයන්ටත් අපි පුරුදු පුහුණු කරනවා මේ ටයිම් මැනේජ්මන්ට් කියලා. ඒක හන්ද කිසිවිටක කියන්න එපා කාලය නැහැ කියලා. මොකද අමාරු වැටුනම අර නැති කාලය තියෙනවා. ඕන තරම් තියෙනවා. ඉතින් වැදගත් කාරණයක්. ඒ වගේම දැන් තවත් වැදගත් ප්‍රශ්නයක් තමයි දැන් ඔබට අපි අහන්න හිටියේ මේ දැන් මේ කාරණා ටික සියල්ලක් දිහා බලාගෙන ගියාම එන්නත් කරන්නට විරුද්ධව සහ මේක මේ හිතාමතාම එහා මෙහා කරන්න ඇතැම් මාධ්‍ය වෙබ්සයිට්ස් නැත්නම් අන්තර්ජාලය එතකොට මේ වගේ වලින් සහ මේ විවිධ මත දරන්න. ඒක මතයක් දැරීමේ අයිතියක් තියෙන ඕන කෙනෙක්ට ඒක වෙනම කතන්දරයක්. හැබැයි සාමූහයට බලපාන අයහපත් තොරතුරු ජනගත කිරීම. නැත්තම් මෙන්න මේක වුණොත් මේක වෙනවා. එහෙම කියන අයට සෞඛ්‍ය විද්‍යාව ගැන මෙලෝ දැනුමක් තියන අය නෙවෙයි.
දැන් මේ தත්ත්වය නිසා බූස්ටර් එන්නත ලබා ගැනීම ප්‍රමාද වුණා කියන කතාව අපිට තේරෙනවා සමාජයේ ඉන්නකොට. විශේෂයෙන්ම ඒ දේ වෙන්න පුළුවන් ලෙස මොකද අපි දන්නවා මේ සමාජ වෙබ් අඩවි හරහා විශේෂයෙන්ම විවිධ මතිමතාන්තර පැතිරෙනවා. ඒවා ඉතින් අපිට නවත්තන්න පුළුවන් දෙයක් නෙමේ. ඒවා පාවිච්චි කරන අය දන්නවා ඒවා එන විවිධ කතන්දර. එතකොට Taman දැනගන්න ඕනි වගකීමක් ඇතිව ඒවා ප්‍රචාරණය කරන වෙබ් අඩවි වලට පිවිසෙන්න. ඒ පළවෙනි දේ. දෙවෙනි එක අපි දන්නවා මේ අපි හැමෝටම ළඟම සිටින වෛද්‍ය නිලධාරියෙක්ගෙන් අපි බෙහෙත් ගන්න. ඒ වගේම අපි විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද පිට රටකදී විශේෂඥ වෛද්‍යවරයෙක් ඍජුව ගිහලා හම්බෙන්න බෑ. Tamanගේ පෞද්ගලික වෛද්‍යවරයා හම්බ වෙලා තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙන්න පුළුවන්. ඉතින් ඇයි මේ එතකොට මේ ප්‍රශ්න කතා කරන්නේ නැත්තේ? මොකද මම විශේෂයෙන්ම මම නම් දෙමාපියන්ට කියලා තියෙන්නේ දරුවෙක් සම්බන්ධ වුණත් පොතක ලියාගෙන එන්න ප්‍රශ්න 25 නා උත්තර 25. ප්‍රශ්න නැත්නම් උත්තර නැහැ. එතකොට මගේ ප්‍රශ්න ටික අහලා මම උත්තර දීලා ඔබ එළියට යවනවා. මොකද මා හිතන්නේ අපිට මුදලක් ගෙවන පෞද්ගලික අංශය බලනකොට මා නිතරම සැලකිලිමත් වෙන්නේ මුදල වගේ දෙගුණයක් මේ පුද්ගලයන්ට දෙන්න පුළුවන්ද කියලා. මම අර මුලින් කිව්ව කරුණට තමයි එන්නේ. මට ලද අවස්ථාවත් මගේ තියෙන මේ විඥානයත් මම උපරිමයට භාවිතා කරනවා. මොකද මා තරේ විශ්වාස කරන දෙයක් තමයි මේ මරණය කියන එක. මොකද අපි ජීවත් වෙන කාලයක් තුළ තියෙනවා. අපි ආයෝජනය කරපු දේවල් පෞද්ගලික වශයෙන් මේ අධ්‍යාපනය ලැබීමට සුවිශේෂයි. එතකොට අපි මේක උපරිමයට භාවිතා කර යුතුයි. එතකොට ඒකෙන් ජන සමාජයට යහපත් දෙයක් ඉටු කළ යුතුයි. එතකොට මා කියන්නේ ඇයි ඔබ ඒ තමන්ගේ අදාළ වෛද්‍ය නිලධාරීන් සමග මේවා සාකච්ඡා කරන්නේ නැත්තේ? හැබැයි මම යම් දෙයක් කියනවානේ විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය ගැන අපිත් එක්ක විශේෂයෙන්ම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයත් සමග බොහොම සමීපව කටයුතු කරන බොහොමයක් පසු කාලයකදී ඒගොල්ලන් තීරණය කරපු දේ තමයි විශේෂයෙන්ම ඒ ප්‍රශ්න කතා කරනකොට ඒ ප්‍රශ්න පිළිබඳ පූර්ණ දැනුමක් තියෙන සුවිශේෂ පුහුණුවක් තියෙන කණ්ඩායම් ඒවට ගන්නවා මිසක මේ වැරදි කණ්ඩායම් වලින් ප්‍රශ්න අහසන්නේ නැහැ කියලා. මම හිතන්නේ ඒකත් යම් හේතුවක් වුණා පසු කාලිනව අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවීමට. හිතා වැදගත් කාරණයක්. මොකද සමහරව කතා කරන්න ගියාම මේ අපිත් ඒක දැකලා තියෙනවා මේ විෂය පිළිබඳ දෙන අධ්‍යයනය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. හොඳයි දැන් ඒ කාරණේදී අපලන් ගියාම අපේ රටේ මේ දැන් රටක් ඉස්සරහට යන්න ආර්ථිකයේ සයිමත් වෙන්න අපි දැක්කා ලොක්ඩවුන් කරපු කාලේ පිටේ සංචාර ව්‍යාපාර සම්පූර්ණ නැති වෙලා ගියා. ඒ ආශ්‍රිත බැඳුණු විශේෂයෙන්ම දකුණ උතුර වගේ පළාත්වල මුහුදත් එක්ක තියෙන දිස්ත්‍රික්කවල විශාල යටිපෙලක් නැති වෙලා ගියා මේ ව්‍යාපාරත් එක්ක. දැන් එන්නත් කරන්නේ මතින් තමයි අපි දකින්නේ පාසල් ටික ආරම්භ කරනවා, ව්‍යාපාර ටික අඛණ්ඩව වැඩ කරනවා, රට විවෘත වෙනවා. ඒ නිසා මේ தත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම ඉතා වැදගත් සමාජයේ පැත්තෙන්. මම හිතනවා ඒක ඉතාමත් හොඳ දෙයක් මේ කතා කරන්න අපි පටන් ගත්තේ. මොකද හේතුව රටක වැටීම කොහොමද සනිටුවන් කරන්න පුළුවන් බොහොම පහසුවෙන්ම අධ්‍යාපන විනාශ කිරීම. මොකද නූගත් පරපුරක් ඇති වුණොත් එවැනි රටක සුරක්ෂිත භාවයක් ඇති වෙන්නේ නැහැ, සුරක්ෂිත දේශයක් ගොඩනගෙන්නෙත් නැහැ. එතකොට අපි අධ්‍යාපනය රැකගත යුතුයි. මේ අධ්‍යාපනයේදී සුවිශේෂ කණ්ඩායම තමයි ළමයින්. එතකොට පාසල් වසලා තිබ්බ, පාසල් ඇරියා, අරපු පාසල් ආපහු නැවත වැසුවා. මේකට හේතුනේ අපිට මේ කළමනාකරණය කිරීමේදී අපිට තිබ්බ අත්දැකීම් මදිකම. නමුත් අපි ළමා එන්නත් කරණයත් ඒ වගේම ගුරුවරුන් එන්නත් කරණයත් අනධ්‍යයන කාර්ය මණ්ඩල එන්නත් කිරීමත් හරහා අපි යම් සැලැස්මක් අනුව පාසල් විවෘත කරා. ඒ වගේම ඒ පාසල් වලට ප්‍රශ්නයක් ඇති වුණොත් උදව්පකාර කරන්න විශේෂඥ වෛද්‍යවරුත් අනිකුත් වෛද්‍ය නිලධාරීනුත් අනියුක්ත කරා. ඒ වගේම රෝහලුත් සම්බන්ධ කරා. ඒක කණ්ඩායම. ඉතින් ඒකෙන් අපි අද දවසේ පාසල් විවෘත කරලා පවත්වාගෙන යනවා. මම කියන්න කැමති දේ තමයි පාසලක් වසන්න පුළුවන්. වසපු පාසලක් විවෘත කිරීම දුෂ්කරයි. එතකොට මා තරේ විශ්වාස කරන දේ තමයි පාසල් විවෘතව තැබිය යුතුයි. දෙවෙනි දේ තමයි රටේ ආර්ථිකය. රටේ ආර්ථිකය ජනතාවගේ යහපැවැත්ම මේ අපිට අදාළ දෙයක් මිසක මේක ආණ්ඩුව මතම පවතින ආණ්ඩුව මතම පටවන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් ආණ්ඩුවේ වගකීමක් තියෙනවා රටේ ආර්ථිකය යහපත් ලෙස කළමනාකරණය කරන්න. එතකොට අපි සංචාරණය සීමා කරලා රට වසපු අවස්ථාවලදී බිලියන ගණනක පාඩු ඇති වුණා. එතකොට විවිධ රටවලුත් ඒ දේ කරා. අත්හදා බැලීම්. ඇත්තට මේ අත්හදා බැලීම් වලදී පසුව තේරුම් ගත්ත දේ තමයි මේ ලොක්ඩවුන් එක කරලා හිටියට සංචාරණය සීමා කරාට රට විවෘත කරාට පස්සේ නැවත පැතිරීම වේගවත් වෙනවා. කීප වරක් කරා. දැන් පිළිගත්ත දේ තමයි රට වහනවට වඩා අපි
රට විවෘතව තැබිය යුතුයි. මෙහිදී අපි අමතක නොකළ යුත්තක් තමයි පැතිරීමට වඩා වේගවත්ව අපිට වැක්සින් කරණය කළ හැකිද. එතකොට අපිට පැතිරීමට වඩා වේගවත්ව රට තුළ වැක්සින් කරණය කරන්න පුළුවන් වුණා. අද අපි පළවෙනි මාත්‍රාව දීලා තිනවා මිලියන 16කට වඩා. දෙවෙනි මාත්‍රාව මිලියන 14කට වඩා දීලා තිනවා. තුන්වෙනි මාත්‍රාව මිලියන 6කට වඩා දීලා තිනවා. එතකොට මේ තුලින් දැනෙන දේ තමයි සෑහෙන ආරක්ෂක දැලකුත් ක්‍රියාත්මක වෙනවා මේ ස්වභාවිකව පුද්ගලයට ඇතිවිය හැකි හානිය අවම කරලා තියෙනවා. මා හිතන්නේ රට විවෘතව තැබිය යුතුයි. සංචරණය සීමා කිරීම ප්‍රායෝගික නැහැ. ඒ වගේම පාසල් විවෘතව තැබිය යුතුයි. ආර්ථිකයේ සුරක්ෂිතභාවයත් අධ්‍යාපනයේ සුරක්ෂිතභාවයත් රටකට යහපැවැත්මට අනාගතයට ඉතාමත් අත්‍යවශ්‍යයි. උදේ 7:41 වෙලාව ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112 68 24 11න්. තමතු වැදගත් කාලෝචිත ප්‍රශ්න පිළිබඳව මැදිරි ආමන්ත්‍රණය කරන්න 0112 68 24 11 දුරකථන අංකය තුලින්. අපි දැන් කතා බහ කරමින් ඉන්නවා මේ කාරණා පිළිබඳව සමාජ වගකීම් පිළිබඳව. ඒ වගේම අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ගැනත් අපිට කතා කරන්න ඕනේ. මොකද මේ රටක් ඉස්සරහට යන්න අපිට සල්ලි දීලා ගන්න ගියාම දැනෙනවා ටිකක්. මොකද නොමිලේ ස්පිරිතාලෙන් දෙන දේවල් පිළිබඳව එච්චර තැකීමක් නැහැ සමහර වෙලාවට සමහර අයට. හැබැයි නිදහස් සෞඛ්‍යයක් සහ සෞඛ්‍ය සේවාවේ පුළුල් ප්‍රවර්ධනයක් නොතිබුණා නම් අපිට මේ තරම් ශක්තිමත් ඉස්සරහට එන්න පුළුවන්ද? ඒක මම හිතන හොඳ ප්‍රශ්නයක්. මේ නිදහස් සෞඛ්‍ය සේවාව ඉතාමත් වැදගත් රටකට. මොකද අපි යුනිවර්සල් හෙල්ත් කියලා කියනවා. යුනිවර්සල් හෙල්ත් කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන ආර්ථික තත්ත්වයක්, පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන ප්‍රාදේශීය තත්ත්වයට යටතේත් ඒ වගේම තියෙන සම්පත් අනුවත් අපි වෙනසක් නොකළ යුතුයි. එතකොට එහෙම වෙනසක් නොකර සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න නම් නිදහස් සෞඛ්‍ය සේවයක් තිබිය යුතුයි. එතකොට මිනිස්සු මේක අගය කළ යුතුයි. විශේෂයෙන්ම රෝහලකට ආවම ඒ රෝහලේ උපරිම සේවාවන් ලබා ගැනීමත් ඒ වගේම රෝහලට හානියක් නොකර පුටු මේස වලටත් ඒවා තියෙන ගඩොල් තියන්න ඕනේ. ඔව් ඒවා පාවිච්චි කර ගන්න ඕනේ. ඒ වගේම නිදහස් සෞඛ්‍ය සේවයේ ලාභ ලබන ඵල ලබන ප්‍රයෝජන ලබන අපි කතා කරන රෝගීන් ගැන. අනිත් පැත්තට නිදහස් සෞඛ්‍ය සේවාව සපයන විවිධ වෘත්තිකයන්ොත් ඒ තමන්ට තියෙන අවස්ථාව උපරිමයට ප්‍රයෝජන ගන්න ඕනේ. කවුරු හරි මනුස්ස පුද්ගලයෙක්ව සුවපත් කරන්නත්, ඒ වගේම ඒ පිළිබඳව තමන්ට ආත්ම තෘප්තියක් ලබන්නත්, ඒ වගේම තමන්ට තමන්ගේ දැනුම සහ ඒවා වර්ධනය කරගන්නත්. ඉතින් මේ කණ්ඩායම් දෙකම මේකේ අගීම කළ යුතුයි. ඉතින් මේ නිදහස් සෞඛ්‍ය සේවයක් තිබීම අපිට සුවිශේෂ වුණා මේ රෝග ව්‍යාප්තිය වළක්වන්න. ඒ වගේම මේ වසංගත තත්ත්ව පාලනයත් අපිට හොඳ අත්දැකීමක් තිබ්බා යම් අවස්ථාවල. තුන්වෙනි කාරණේ තමයි අපි හැමෝම දන්නවා වැක්සින් කරණය අපේ රටේ බොහොමයක් ජනතාව පිළිගත්ත දෙයක්. කුඩා කාලේ අපි වැක්සින් විශාල සංඛ්‍යාවක් දෙනවා. පළවෙනි එම පටන් ගන්න BCG නැත. ඊට පස්සේ අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි අවුරුදු වෙනකොට සෑහෙන වැක්සින් සංඛ්‍යාවක් දෙනවා. ඒකට සමාජයක් හැටියට අපි වැක්සින් එක ලබා ගැනීමෙන් රෝගයකින් ආරක්ෂා විය හැකි කියන මතය බොහොම ජනගත වෙච්ච සමාජයක්. මොකද අපි මේකේ අනිත් පැත්ත තමයි ගෝලීය වශයෙන් දකින්න විශේෂයෙන්ම දියුණු රටවල. මොකද මේ ඉන්ෆෙක්ෂස් ඩිසීසස් තව එක්කෙනෙකුට බෝ වෙන රෝග හුඟක් වෙලාට ඒවයි රටවල තියෙන පිරිසිදු තත්ත්වයන් යටතේ ඉතාමත් අඩුයි. ඒතකොට ඒගොල්ලන් ඇන්ටි වැක්ස් මේ වැක්සින දීමට විරුද්ධයි. ඉතින් ඒ කණ්ඩායම ඉන්න හන්දා ඒ රටවලට මේක ඇත්තටම ප්‍රශ්නයක් වුණා. දැන් අපි සංඛ්‍යාත්මක ලේඛන අනුව බැලුවත් ඇමරිකාවේ විශාල සංඛ්‍යාවක් මරණයට පත් වෙලා තිනවා මේ රෝග තත්ත්වය යටතේ, කොවිඩ් ආසාදිත තත්ත්වයන් යටතේ. ඒකට හේතුව ඒගොල්ලන් වැක්සින් ලබා ගැනීමට කැමැත්තක් නැහැ. ඉතින් මා හිතනවා සමස්තයක් වශයෙන් නිදහස් සෞඛ්‍ය සේවය අපිට වැදගත් වුණා. අපිට කලින් තිබ්බ අත්දැකීමුත් වැදගත් වුණා මේ අවස්ථාවට මුහුණ දීමට. හොඳයි දැන් මතුමක් අපට ගන්න පුළුවන් සම්බන්ධ කරන්න සුබෝදෑසන කායිබෝන් ඔබ කවුද කොහෙන්ද? ડોක්ටර් මේ සෙම තිබුණොත් මේ වෙනකට කමක් නැද්ද? ඔබ කවුද කොහෙන්ද කතා කරන්නේ? අයිසාවිල්ලෙන්. ප්‍රශ්නේ පොඩක් අහන්න එළි වතාවක්. ටිකක් සෙම තියෙනවා. ඉතින් ඒ තිද්දට කමක් නැද්ද ડોක්ටර්? මම එස්ට්‍රාසෙනිකා දෙක තියෙනවා. මං හිතන්නේ මෙහිමයි සෙම තත්ත්වයක් තිබ්බම සෙම තත්ත්වය ඕනිම වෛරස් ආසාදනයක් හදා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ රෝග තත්ත්වය නැති වෙලා මං හිතන්නේ බොහොම වෛරස් ආසාදන වල තත්ත්වය දින 3ක් හෝ 5ක් තමයි තියෙන්නේ. ඒතකොට මේ රෝගී තත්ත්වය නැති වෙලා මාසයකින් වගේ
බූස්ට් එන්නත ගත්තනම් හරි ඒ වගේම ශේම තත්ත්වයක් තිබ්බොත් ඒක අපිටම කොවිඩ් වෛරසය ආසාදනය කියලා නිසා එතකොට ඒක තවදුරටත් වැඩි වෙන්නත් පුළුවන්. උණ එන්නත් පුළුවන්. ඒ එවැනි අවස්ථාවකදී පැකිලෙන්න එපා. තමන්ගේ වෛද්‍යවරයා හැම වෙලා ප්‍රතිකර්ම ගන්න. එතකොට මා හිතනවා මේ රෝගී තත්ත්වය සමනය වුණාට පස්සේ මාසික කාලයකින් පස්සේ එන්නත ලබාගත හැකියි. හොඳයි. දැන් තවත් සමහර වහන් ප්‍රශ්නයක් තමයි මම ඔබතුමා හම්බෙච්චලා අහන්නේ. රටටම වැඩගත් නිසා දැන් ආයතනයක සේවකයන්ට කොවිඩ් හැදෙනවා. හැමතැනම හැදුනානේ. ඒතකොට හැදුණු කෙනා දින 7ක් ගෙදර ඉන්නවා. තව සමහරව අතිනුත් දින 7ක් දාලා ගෙදර ඉන්නවා. 14කින් එනවා. හැබැයි සමහර තැන්වල එහෙම ආවත් සමහර සේවකයන් ළඟට යන්න බයයි. ටිකක් මේක මෙයා ඉක්මන් වැඩිද දන්නේ ආව එහෙම කතාවකුත් තියෙනවා සමාජයේ. කොහොමද අපි දැනුවත් කරන්න පුළුවන් මේ දින ප්‍රමාණය ගියාට පස්සේ තත්ත්වය ගැන? කොවිඩ් රෝගය ආසාදනය වෙලා තියෙනවා කියලා අපි තහවුරු කරාට පස්සේ විය යුතු දේ තමයි එම කාර්යාලයේ ඉන්න සේවකයා ගෙදර නිවස තුළ සිටිය යුතුයි, නිරෝධානය විය යුතුයි. එතකොට දැන් පිළිගත් මතය තමයි දින 7ක් හිටියනම් ඇති කියලා. ඊට පස්සේ දින 7කින් ආවට පස්සේ අනිත් පුද්ගලයෝ බිය විය යුතු නැහැ. මොකද තමන්ට උනත් ඒ දෙම ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට තමන්ට වෙන්න පුළුවන්. ඔව්. එතකොට අපි එවැනි ප්‍රක්‍රියාවකට පෙළඹෙන්න නරකයි. එතකොට තමන්ගේ පැත්තෙන් අනිත් පැත්ත හිතන්නකෝ. තමන්ට අපි කියලා තියෙන්නේ අත්සෝද ගන්න. සමාජ දුරස්ථභාවය රැක ගන්න. අවම වශයෙන් මීටර 2ක් වෙන්න තියෙනවා. නමුත් මීටරයක හෝ දුරස්ථභාවයක් තියාගන්න. මුඛාවරණය පළ දෙන්න. විශේෂයෙන්ම අපි දකිනවා කාර්යාල තුල කෑම කන වේලාවල් තුලත් අනිකුත් සමරක් අවස්ථාවලත් මේ මුඛාවරණය නැතුව ඉන්නවා. එතකොට තනියම කෑම ටික කන්න. ඔක්කොම කණ්ඩායම් හැටියට කන්න ඕනේ නැහැ. එතකොට අර පුද්ගලයාගෙන් යම් අවස්ථාවක් තිබ්බත් රෝගය වැළඳෙන්න ඉතාමත් අවමයි. ඒකන ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට මා දකින්න දේ තමයි අපි දන්නවා බීජෞෂධ කාලය දින 2කුත් 14 අතර කාලයක් තියෙන විශේෂයෙන්ම දැන් තියෙන තත්ත්වයන් අනුව අපි දන්නවා මේ රෝගයක් වැළඳුණාට පස්සේ දවස් 7ක් හිටියම ඇති විශේෂයෙන්ම බොහොමයකට වැක්සීනය ලබා දීලා තියෙන හන්දා. ඒකන්ද ඔබ බිය යුතු නෑ. ඔබ කරන්න ඕනේ අර ඔබට අනුගමනය කළ යුතුයි කියලා ලබා දීලා තියෙන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. හොඳයි. තවත් අමතුමක් කවට ගන්න පුළුවන් සුබදස්සනක් ඔබ කවුද කොහෙන්ද ආයිබෝන්? ડોક્ટર ગુડ મોર્નિંગ මම ඇවිත් පිටියේ මේ අපේ දරුවට ඩෙන්ගු හැදුනා. ඉතින් මේ තුන්වෙනි බූස්ට් එන්නත් අපි ඉද්දේ නැහැ. ඒක කොච්චර කාල සීමාවක් අපි බලාපොරොත්තු වෙන්න ඕනද? ඒ දරුවාගේ වයස කීයද? අවුරුදු 21යි. එතකොට 20ට වැඩි කණ්ඩායම. එතකොට 20ට වැඩි කණ්ඩායමට අපි කියලා තියෙන්නේ පළවෙනි එන්නත අරගෙන මාසයකට පස්සේ දෙවෙනි එන්නත ගත්තට පස්සේ මාස 3කින් පස්සේ බූස්ට් එන්නත ලබා දෙන්න. එතකොට ඩෙන්ගු මොහරි රෝගයක් වැළඳුණාට පස්සේ ඇත්තටම හොඳම දේ තමයි ඒ ඩෙන්ගු එන්නත මේ ඩෙන්ගු වලට වලින් සුවපත් වුණාට පස්සේ විශේෂයෙන්ම මාසයකට පස්සේ අර මේ එන්න බූස්ට් එන්නත ගන්න පුළුවන්. මොකද ඩෙන්ගු හැදිලා මාසයක් ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ඩෙන්ගු හැදිලා ඒකෙන් සුවපත් වුණාට පස්සේ Tamanට දැනනවා Taman නිරෝගී කියලා එන්නත ගන්න පුළුවන්. නමුත් සති කිහිපයක් හිටියා කියලා වරදක් වෙන්නේ නැහැ. නමුත් ඒ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ඒ අනාගතයේ වැක්සින ගන්න. හොඳයි. සෞඛ්‍ය සේවාවේ ඉන්න කෙනෙක් විදිහට රටේ අනාගතය පිළිබඳව අපි කොහොමද දකින්නේ වර්තමානයේ දැන් මේ තියෙන අභියෝග ජයගෙන අපි ආර්ථික වශයෙන් ඉස්සරහට යන්න ඕන ඔබ කිව්වා වගේ කැපවීම කරන්න ඕනේ ඉගෙනගත්තු දෙයින් ප්‍රතිඵලයක් සමාජයට දෙන්නට ඕනේ. ඉතින් අපි බැලුවොත් රටේ ඉස්සරහට යන්න ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න අර කුටුම්බයේ ආර්ථිකය හදාගන්න හැමෝටම හොඳ රැකියා නැහැ. පේමන්ට් එකේ බඩු විකුණලත් මිනිස්සු හම්බ කරනවා. ඒකත් වෘත්තියක්. ඒක නැතුවත් බෑ. ඒක කරන වෙන කාටවත් බෑ. ඒ නිසා මේ හැම තැනම සමතුලිත කරගෙන යන්න නම් පරිස්සම් වෙන්න ඕන අපි හැමෝම. මම හිතන්නේ අපි හැමෝම පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම එක් පළවෙනි කාර්යය තමයි Tamanට රෝග ලක්ෂණ තියෙනවයි කියලා හිතුවොත් තමන්ගේ වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරාට පස්සේ ඒක වෛද්‍යවරයා තීරණය කරොත් COVID-19 තත්ත්වයක් රෝගී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා තමන් ගෙදර තුල සිටිය යුතුයි. එතකොට අද අපි PCR කරන්නෙත් නැහැ, සමහරක් වෙලාවට ඇන්ටිජන් චෙක් කරන්නෙත් නැහැ. තමන් සීමිත කාලයක් නිරෝධායනය විය යුතුයි. පළවෙනි එක. දෙවෙනි එක තමයි අපි කියලා තියෙනවා අතසේදීමත් සමාජ දුරස්ථභාවයත් මුඛාවරණ පැළඳීමත් ඒ දීලා තියෙන සෞඛ්‍ය පුරුදු අපි අනුගමනය කළ යුතුයි. තුන්වෙනි කාරණය තමයි ජනරාශි වීම, ජනය එකතු වීම. අපි අඩු කර ගන්න ඕනේ. ඒ වගේම කාර්යාලය තුලදී විශාල සංඛ්‍යාවක්
දොර ජනෙල් වහලා ඇතුළත සිටිය යුතු නෑ. ඉතින් ඒ වගේ අපි ලබා දීලා තියෙන උපදෙස් කාර්යාල පවත්වාගෙන යාමේදීත් පිළිපැදිය යුතුයි. අවසාන වශයෙන් තමන්ට තියෙනවා මේ සමාජය වෙනුවෙන් වගකීමක්. ඒ වගකීම ඉටු කරන්න තමා අවංක විය යුතුයි. ඒ වගේම තමන්ට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍යවරයා හෝ ඒ පිළිබඳ දැනුම තියෙන පුද්ගලයෙක් එක්ක සාකච්ඡා කළ යුතුයි. මම හිතන්නේ ඔය කාරණය හරියට ගත්තොත් එහෙම අපිට හුඟක් ප්‍රශ්න වළක්වා ගන්න පුළුවන්. මොකද මම හිතන්නේ ඔබතුමා අහපු එක හොඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ තියෙනවා මේ ඕපන් ඉකොනොමි එකේ යටතේ මේ ආර්ථිකයේදී මේ සම්මත නොවන ආර්ථික රටාවක් තමයි අපි දකින්නේ. මේ විවෘත වූ ආර්ථිකයක් තමයි අපි මේ පදික වේදිකාවල දකින්නේ. නමුත් මේ ආර්ථිකය සුවිශේෂයි. අපි ආසියානු කලාපයේ විශේෂයෙන්ම දකිනවා. මොකද ඒ හරහා ගොඩක් පුද්ගලයෝ රැකෙනවා. එතකොට මේ ඒ ආර්ථික තත්ත්වයන් පවත්වාගෙන යද්දී ඒ පුද්ගලයන්ට අවස්ථාව හිමි යුතුයි තමන්ගේ ජීවනෝපාය කරගන්න. එහිදීත් ඒ පුද්ගලයෝ යම් මට්ටමක ආරක්ෂිත පියවරවල් අනුගමනය කරන්න තමයි හොඳ. ඔව්. ඒ වගේම දැන් නිදන්ගත රෝග තියෙන අයට, ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපි දන්නවා ගොඩාක් ප්‍රෙෂර් වලට එක එක රෝග වලට බෙහෙත් බොනා ඉන්නවා. ඉතින් ඔවුනුත් අහන කාරණයක් තමයි ටිකක් කොවිඩ් එක හදාගන්න නැතුව ඉන්න. තරක් නෙවෙයි සෞඛ්‍ය සම්පන්න වෙන්න දෙන්න පුළුවන් පණිවිඩ කීපයක්. මෙන්න මේ ජීවන රටාව. නැත්නම් අපි කියන නිරෝගී දිවියක් ගත කරන්න පණිවිඩයක් අපිට අවශ්‍යයි මේ වෙලාවේ. මම හිතන්නේ මේ තියෙන රෝගී තත්ත්වයන් ගැන කතා කරාම සුවිශේෂම රෝගය තමයි දියවැඩියාව. මේ දියවැඩියාව පාලනය කරගන්න තමන් උත්සාහ කළ යුතුයි. වෛද්‍ය උපදෙස් පිළිපදින්න. සුදුසු පරිදි ආහාර ගන්න, අනවශ්‍ය පිළිවෙත් අනවශ්‍ය ආහාර ගැනීම රටාවන් වලින් එළියට යන්න. ඊළඟ තමයි අනිකුත් රෝගී තත්ත්වයන් වකුගඩු රෝග, හෘද වාත රෝග සහ පෙනහළු රෝග. එතකොට මෙවැනි වැරදුණු පුද්ගලයෝ ඒ අදාළ ප්‍රතිකර්ම නිවැරදිව ගන්න බෙහෙත් රටාවල් ඒවා වෙනස් කරන්න එපා. ඒ වගේම පිළිකා රෝග හැදිලා ඒවෙන් බේරුණ පුද්ගලයෝ ඉන්නවා. ඒ පිළිකා රෝග වලට අවශ්‍ය ප්‍රතිකර්ම හරියට ගන්න උන්ට නම් දැඩි අවධානමක් තියෙනවා. ඒ යම් රෝග ලක්ෂණ ඇතුණයි කියලා හිතුනොත් රෝහලට යන්න. මොකද මේ සමරක් වෙලාවට මේ රෝග නිවාරණය තුලදී ජනතාව හිතන දේ තමයි මේ අපිට මේ රෝහලට යන එකත් හොඳ නෑ කියලා. එහෙම එකක් නෑ. ඕනෙම වෙලාවක රෝහලට යන්න පුළුවන්. කොවිඩ් තිබ්බත් නැතත්. මොකද රෝහල තියෙන්නේ එවැනි තත්ත්වයකදී රෝගෙට පිට වෙන. ඒතකොට ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම අපේ ආහාර රටාව ඉතාමත් වැදගත්. නිින්ද කියන එක වැදගත්. ඒ වගේ අපේ වගේම ඇබ්බැහිවීම, දුම්පානය, මත්ද්‍රව්‍ය, මත්පැන් පානය ඒ වගේ බැහැර වෙන්න පුළුවන් නම් හැම පුද්ගලයෙක්ටම ඒක වැදගත්. හොඳයි ඉතින් මේ කාරණා සියල්ලම අපි උදේ පාන්දර සුභාරතෙන් කතා කළේ ඔබ දැනුවත් කරන්න, දැනුවත් සමාජයක් නිර්මාණය කරන්න, ඒ වගේම රටේ ආර්ථිකය පිළිබඳව ඔබ ගැන හිතන්න, අපිට කරන්න පුළුවන් කාරණේ මොනවද කියලා බලන්න. ඉතින් මේ සියලු කාරණා එක්ක අද සුභාරතෙන් අපි කතා කරේ ඉන්නත් කරන්නේ මතින් ගොඩනගින රටේ ආර්ථිකය පිළිබඳව සයිදින ගමන පිළිබඳව. ඒ කාරණාව වඩාත් දැනුවත් කරන්න අපේ ආරාධනය පිළිගෙන සුභාරතයට පැමිණි. ශ්‍රී ලංකා වෛද්‍ය සංඝයේ උපසභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහත්මයාට බොහොම ස්තුතියි ඔබතුමාගේ සහභාගීත්වයට. බොහොම ස්තුතියි. සුභාරතයෙන් අපට සමුගන්න අවසර දෙන්න මා ප්‍රිය මිතුරුනි. අද සුභාරතය සඳහා සුභාරතය සම්බන්ධීකරණය කුමන්දා කුමාරි මහගෙදර, තාක්ෂණික දායකත්වයේ ප්‍රභා වීරසූරිය, නාමාද්‍ය සහාය ජගත් නවරත්න, සුභාරතයේ නිෂ්පාදනය ඉසුරු චනෝජ් කුරේ, මම සංජය මදුසංකමතුමුනි. ඔබ හැමතෙම ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. ජන්ම ලබාගමු දැසනකසේ සිතැඟි වඩානම් දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින්